නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම අවදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සැදැහැති දායකත්වයේ පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී මිය පරලොව ගිය කුමාර සමරතුංග පුතුණවන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එම් හේමාවතී මෑණියන් විසින් සැදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත මෑණියන් ප්‍රධාන පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුවට දවසෙත් අපි සදහම් පිළිසඳර පවත්වන සූදානම්. ඉතින් අපි පින්වන්ත මහා සංඝරුවන වන්දනමාන කොටගෙන මේ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බොජ්ජංග ධර්ම දියුණු කරන ආකාරය පිළිබඳව. ඒතොර බොජ්ජංග ධර්ම දියුණු කිරීමේදී අපි හිමවන්ත සූත්‍රයේදී කතා කළා. මේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු නෙතට පේනවා කුමක්ද? හිමාලයේ ඉන්න නාගයෝ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ නාගයෝ හිමාලය ඇසුරු කරගෙන, හිමාල පර්වතය ඇසුරු කරගෙන ඉස්සෙල්ලම කය බල ගන්නනවා කියනවා. එහෙමයි. ඒ වගේම කය වඩනවා කියනවා. වඩල තමයි කියන මහ මුහුදට ඇවිල්ලා කය විශාල කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර හරි පුදුමයි. සතර පහයි සත්තු පවා යම් නුවණ පාවිච්චි කළා තමයි ඇත්තටම එහෙම කරන්නේ නේද? එහෙමයි ස්වාමීනි. දැන් අර තිරිසන් ලෝකේ කුරුල්ල පවා දැන් මේ තමන්ගේ දෙමව්පියෝ ගාව ඇති දැඩි වෙලා එකපාරට පිහම්බෙන්න යන්නේ නැහැ නේ. එහෙමයි. එකපාරට ගොදුරු හොයන්න යන්නේ නැහැ. එහෙම යන්න දෙන්නෙත් නැහැ. ඒ වගේ අර ඕනම හිනම් ක්‍රියාවක අපිට තේරෙනවා යම් දෙයකට සුදුසු මට්ටමට මානසිකත්වයට පත් වෙනකන් එතකොට ඉවසල වාසය කරන්න ඕන. එහෙමයි. එහෙනම් බොජ්ජංග ධර්ම වඩන්නත් මේ මානසිකත්වයේ සුදුසු පසුබිම නිර්මාණය වෙන්න ඕන. ඒ කියන්නේ සසර දුකින් ඈතර වෙන මට්ටමට හිතපත් කරන්න නම් බොජ්ජංග වැඩෙන්න ඕන. ඒතර බොජ්ජංග වලින් වැඩෙන්න ඕන හිත. එතකොට මේ මානසිකත්වයට ඉන්න යාගේ ජීවිතය තුළ යම් දෙයක් නිර්මාණය වෙන්න ඕන. ඒ තමයි සීලය. සීලයෙන් බල ගැන්වෙන්න ඕන කියලා. සීලයෙන් තෙද ගැන්වෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ඒත් බලන්න යාට සීලයෙන් බල ගැන්විලා සීලයෙන් තෙද ගැන්වෙනකන් යාට පුරුදු කරන්න දෙයක් තියෙනවා ජීවිතේ. එහෙමයි. ඒ තමයි දන් දීම. ඒ වගේම තමයි යාගේ ජීවිතේ ඉන්ද්‍රිය දමනය. ඒ වගේම දස කතාවෙන් අනුග්‍රහ ලැබීම, කල්යාණ මිත්‍රයන් විතර ඇසුරු කිරීම. ඒතර යාගේ ජීවිත කරන්න බොහෝ දේවල් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය දමන මෙත්සිත. එහෙමයි. ඒතර මේ වගේ දේවල් වලින් ජීවිතේ බල ගන්නන්න ඕන. එහෙමයි. තෙද ගන්නන්න ඕන. එහෙම කෙනෙකුට බොජ්ජංග තුල හිත පිහිටනවා කියන එක පහසු දෙයක්. එහෙම කෙනෙක් බොජ්ජංග වඩනවා කියන එක පහසු දෙයක්. එහෙමයි ස්වාමීනි. එතකන් එයාට තෙරුවන් සරණයි. අද වගේ කියන කොච්චර දේවල් කරන්න තියෙද නේ? එහෙමයි. එදා වගේ නෙමෙයි. එතකොට එදාට සාපේක්ෂව බුදු කෙනෙක්ගේ අදිෂ්ඨාන පරිදි ධාතුන් වහන්සේලා ඉතුරු කළා තියෙනවා. ඒතර ඒ ධාතුන් වහන්සේලා බුදුවරු අදිෂ්ඨාන බලයෙන් ඉතුරු කරන්නේ යම් හේතුවක් නිසා. යම් හේතුවක් නිසා ඉතුරු කරන්නේ. ඒතර තථාගතයන් වහන්සේ සිහි කරගෙන වන්දනා කිරීමම ඒ තුලින් උපදවන මහා පුණ්‍ය සම්පත්තියම
ශ්‍රාවකයාට ආශිර්වාදයක් සැලසෙන්නේ නැත්තම් කිසිසේත් ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ නැත. තුල්ලෝ දකින්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. සත්වයාට හිතසුව පිණිස පවතින දේ දකින්නේ බුදුවරු. එහෙමයි. එන ඒ ගැන ශ්‍රාවකයෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා. ඒතර ඒ ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ඒතර බුදුවරුන්ගේ මහා කාරුණික නිත මහා කාරුණික ස්වභාවය තුන්කල් දක්නා බව දන්නා බව ශ්‍රාවකයෙකුට මේ මාර්ගයට උපකාර කරන දේ උපකාර නොවන දේ දකින්නේ බුදුවරු. ඒතර බුදුවරු දැකලයි ධාතුන් වහන්සේලා ඉතිරි කරන්නේ. අද යුගයේ අපිට එහෙනම් ඒකෙන් විශාල ප්‍රයෝජනයක් ගන්න තියෙනවා එහෙනම් අපිට. නිරන්තරයෙන් එහෙනම් භාගතුන් වහන්සේගේ ශ්‍රී නාම සිහි කර කර නිරන්තරයෙන් මේ ධාතුන් වහන්සේලා පිළිය යුතුයි. භාගතුන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ශ්‍රී නාමයට ඉතුරු වෙච්ච අපි සකස් කරන ලද ගොඩනගන ලද විහෙර විහාර වන්දනා කළ යුතුයි. ඒ සම්බුද්ධත්වයේ සිහිවීම පිණිසයි බෝරජාණන් වහන්සේ ලංකාවට ගින්නුයි. මොකද සම්බුද්ධත්වයේ සිහිවීම පවා ශ්‍රාවකයෙකුට බොහෝ යහපත තියෙනවා කියලා. සියල්ල දන්නා සියල්ල දකින තථාගතයන් වහන්සේලා දකිනවා. දකින නිසයි බෝරජාණන් වහන්සේලා මේ වැඩමුයි ලංකාවට. විතරේ මහා යහපත දැකලයි. පොඩි යහපතක් නම් ඒ එහෙම කරන්නේ නැහැ. ස්වාමීනි දහම් මාර්ගයේ ගමන් කරන්න හිතනකොට වුණත් ඇති වෙන බාධා කම්කටොළු අවස්ථාවන් වල මේ මහසෑය සමීපයට යන්නේක බෝධින් වහන්සේ සමීපයට ගිහිලා වන්දනා කරන. ඒක ඉතින් ශ්‍රාවකයෙකුට ශ්‍රද්ධාවෙන්ම ඇති වෙන්න ඕන සිතවිල්ලක් නෙමෙයි. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා වගේ. මුණ ගැහෙනවා වගේනේ. එහෙමයි ස්වාමී. ඒතර භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා වගේ අදහසක් එනවනම් මහසෑය අභිෂේකයට යද්දී. එහෙමයි ස්වාමී. රහතන් වහන්සේලා මුණ ගැහුණා වගේ අදහසක් එනවනම් ඒ සෑරජානන් වහන්සේලා අභිෂේකයට යද්දී. එහෙයි ස්වාමී. ඒ මේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා වගේ වෙනවනම් බෝරජානන් වහන්සේලා දකිද්දී. එහෙමයි ස්වාමී. ඒක නම් මහා වාසනා ගුණයක්. එහෙයි. වාසනා ගුණයක්. එහෙමයි ස්වාමී. එතකොට මේ වාසනා ගුණේ නැත්තම් ඒ වාසනා ගුණේ මේ ජීවිතේ උපදව ගන්න ඕනේ. එහෙමයි. මහා යහපතක් පිණිස පවතින නිසාමයි බුදුවරු අදිෂ්ඨාන බලයෙන් ඉතිරි කරන්නේ. එහෙමයි. වෙන කිසි අයුරකින් නෙමෙයි. එහෙයි ස්වාමී. ඒ බලන්න ඒ තරම් ඒ සෑම දෙයකම මහා යහපත දකින්න. මහා යහපත දකින්න. ඉතින් මේ දේවල් කර කර සීල සම්පත්තිය හොඳට දියුණු කරගන්න ඕනේ. දැන් අදත් මම සීල සම්පත්තිය ගැන මුලින්ම කරුණු ටිකක් කියන්න කල්පනා කළා. මේක හරි ලස්සන දේශනාවක්. මහන්නේ මේ අංගාටකින් යුක්ත උපෝසත සීලය. ඒතර මේක උපෝසත සීලය කියන නම වටින්නේ ඒ කාලේ උපෝසත දවසේ තමයි ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපෝසත දවසේ කියලා ඒ කාලේ වැටලා තියෙන්නේ බොහෝ වෙලාවට පොයේ දවස් ටිකට. මේ උපෝසත කියන නම එන්නත් මම හිතන්නේ හේතුව මේ ඒ කාලේ දවස් වලට කියන්නේ උපවාස කියන අදහසින් තමයි එහෙම කරලා තියෙන්නේ. උපවාස කරනවා කියලා කියන්නේ දැන් අද වගේ උපවාස නෙමෙයි. කියන්නේ දාට ආහාර පාන වලින් පරිස්සම් වෙනවා. යම් සංයමයක් තියාගෙන ගෘහ කටයුතු වල කාමයේ පරිභෝගය කිරීම පැත්තෙන් යම් සංයමයක් තියාගෙන කටයුතු කරන්න වැඩ කටයුතු තමන්ගේ ගෘහ ජීවිතේ කටයුතු වල යම් මේ සංයමයක් තියාගෙන කටයුතු කරන්න. ඒතර ආර්ය උපෝසතයක් බිහි වෙන්නේ තථාගතයන් වහන්සේ පහළ වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒවා නිවන කෙලවර කරන විදිහට හැම අංගයක්ම ඉස්මතු කරලා දෙනවා. එහෙමයි. එතකොට මහා අනුසස් උපද්දලා දෙනවා කියනවා. මහා ඵල මහත් ඵල නිකන් නෙමෙයි. මහා බැබලීම ඇති කරලා දෙනවා කියනවා. මේ විදිහේ උපෝසත අංගාට කිතු උපෝසතය ආරක්ෂා කරනකොට මහා පැතිරීමක් ඇති කරලා දෙනවා කියන ජීවිතේ. කයුරයරකින් සමාදම් වෙච්ච උපෝසතයේද මහත් ඵල වෙන්නේ මහා ආනිසංස තියෙන්නේ මහා බැබලීමක් මහා පැතිරීමක් ඇති කරලා දෙන්නේ කුමන විදියට සමාදම් වෙන උපෝසතයේද ආන ශ්‍රාවකයා මොකද කරන්නේ නුවණින් සලකලා දිව්‍ය ඇතිතෙක් රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැරියා. එහෙම කල්පනා කරනවා කියනවා. ඒතර නිකම් බලන්න සතුන් මැරීමේ වලකින් නැහැ. එතකොට ආරි ශ්‍රාවකයා. රහතන් වහන්සේලා සිහි කර කර බලන්න ශ්‍රේෂ්ඨ අරමුණක් දෙන්න හැටි බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? නිකන් නෙමෙයි එතකොට. ශ්‍රේෂ්ඨ අරමුණක් දෙන්න කවුරු සිහි කරන්න කියන්නේ? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා දිවිහිමින් සතුන් මැරීමෙන් වැළකුණ සතුන් මැරීම අතහැරිය දඬු මුගුරු අතහැරිය අවියායුධ අතහැරිය සතුන් මරන්න ලැජ්ජා ඇතිව දයාවෙන් යුතුව සියලු ප්‍රාණීන් කෙරෙහි වාසය කළා
මම අද රාත්‍රී කාලේ පුරාවටත් දහවල් කාලේ පුරාවටත් ඒ රහතන් වහන්සේලා අනුගමනය කරමින් සතුන් මැරීම අත්හරිනවා කියලා තමයි එහෙමයි ස්වාමීනි. අන්නේ උපෝසතය තමයි පුරුදු කරන්න ඕනේ. කියනවා මම මේ විදියට සමාදම් වීමෙන් රහතන් වහන්සේලා අනුව ගියා වෙනවා. එහෙමයි. මා විසින් උපෝසතයේද වසන ලද්දේය. උපෝසතයත් මං ආරක්ෂා කළා රහතන් වහන්සේලාත් අනුගමනය කරා. හරි ආශ්චර්යයි නේද? මේ උත්තම අර්ථයන් දෙකක්ම. උත්තම අර්ථයන් දෙකක්. එහෙමයි ස්වාමීනි. නිකම්ම සතුන් මැරීම වැළකලා නිකන් හිටියොත් එහෙම ඒක මහා බබලීම් ඇති කළ දෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. අනුසස් තියෙන මහා බබලීම් නැහැ. එහෙමයි. ඒකේ ආනිසංස මහා පැතිරීම් කොටම නැහැ. එහෙමයි ස්වාමීනි. මහා අනුසස් නැහැ. එහෙනම් රහතන් වහන්සේලා සිහි කර කර සතුන් මැරීමෙන් වළකිද්දී රහතන් වහන්සේලා අනුව යෑමත් එයා පුරුදු වුණා වෙනවා. එහෙමයි. උපෝසතයට ආරක්ෂා කළා වෙනවා. ආනිසංස දෙකයි එතකොට. රහතන් වහන්සේට උපහාර පූජාවකුත් වෙනවද? එතන මෙතන රහතන් වහන්සේට උපහාර පූජාවක් තමයි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රතිපත්තියෙන් පූජාවක් කරනවා. එහෙයි ස්වාමීනි. ප්‍රතිපත්තිය. එහෙයි. ඊළඟ තමයි රහතන් වහන්සේලා දිවි තිබුණු තුරු සොරකම අතහැරියා. සොරකමින් වැළකී සිටියා. දුන්දේ පමණක් ගත්තා. එහෙමයි. දුන්දේ පමණක් ගන්න කැමති වුණා. සොර රහිත වූ සිතින් වාසය කළා. එහෙමයි. එහෙනම් හරි පුදුමයි. එහෙනම් පළවෙනි එකේ තමයි දයානුකම්පාවෙන් වාසය කරන සත්‍යය ගැන. සිතින්ම ඒක එන්නේ එකක්. මෙතන මොකද හොර රහිත සිතින්ම වාසය කරන. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. කල්පනා කරනවා කියනවා ඉතින් මමත් අද දහවල් කාලේ පුරාවටත් රාත්‍රී කාලේ පුරාවටත් දහවල් විතර නෙවෙයි එතකොට. රාත්‍රිය. ඒ රහතන් වහන්සේලා අනුගමනය කර කර හොර රහිත සිතින් ඉන්නවා හොරකම අතහරිනවා කියලා. අදිෂ්ඨානෙන් රහතන් වහන්සේලා සිහි කර කර අදිෂ්ඨාන බලයෙන් වාසය කරනවා කියනවා. එතකොට මං රහතන් වහන්සේලා අනුව යන කෙනෙක් වුණා රහතන් වහන්සේලා අනුගමනය කරන කෙනෙක් වුණා. ඒ වගේ මං උපෝසතයද ආරක්ෂා කළා කියලා හිතනවා කියලා. එහෙමයි. අංග දෙකයි. ඊළඟ රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු අබ්‍රහ්මචාරී බව අතහැරියා. බ්‍රහ්මචාරීව වසන කෙනෙක් රහතන් වහන්සේලා කියන්නේ. ලාමක දෙයක් වන මෛතුන සේවනයෙන් වැළකී සිටියා. ඉතින් මම අද දහවල් කාලේ පුරාවටත් රාත්‍රී කාලේ පුරාවටත් එහෙනම් මේ අබ්‍රහ්මචාරී බව අතහැරලා බ්‍රහ්මචාරී වෙනවා. ලාමක දෙයක් වන මෛතුන සේවනය අතහරිනවා දවස. මං එහෙම වාසය කිරීම තුළ රහතන් වහන්සේලා අනුගමනය කළා වෙනවා. උපෝසතයත් මං ආරක්ෂා කළා වෙනවා. එහෙනම් බලන්න රහතන් වහන්සේලා සිහි කිරීම තමයි මෙතන වැදගත් මංගයක්. ඒතර රහතන් වහන්සේලා අනුගමනය කළා. රහතන් වහන්සේලා ප්‍රතිපත්තියෙන් පූජාවක් දැක්වුවා. ඒක උත්තම කාරණාවක් කියලා. උත්තම කාරණාවක් කියලා. දැන් බලන්න ධාතුන් වහන්සේලා බෝධින් වහන්සේලා ඉතුරු කරන එකෙත් එතන උත්තම කරුණක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාම සිහි කරගෙන හෝ යම් කාලයක් ගෞරවනීය විදිහට වාසය කරන වඳිමින් පුදමින් සත්කාර කරමින් ප්‍රදක්ෂිනා කරමින් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සෑරජානන් වහන්සේලා මේ හදන්න හේතුව අදිෂ්ඨාන බලයෙන් ඉතුරු කරන්න හේතුව රහතන් වහන්සේලා සිහි කරගෙන ගෞරව කරමින් සත්කාර කරමින් පුද පූජා පවත්වමින් ප්‍රදක්ෂිනා කරමින් ගෞරවයෙන් යුතුව වාසය කරන ශ්‍රාවකෙක් පුරුදු කරනවා. ඒ මහා බබලී මහා අනුසස් මහා පැතිරීම ඇති කරන්න පුණ්‍ය බලයෙන් හේතු වෙනවා. උපෝසතයත් ආරක්ෂා කළා වෙනවා. ඒ වගේම රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු බොරුව අතහැරියා. බොරු කීමෙන් වැළකී සිටියා සත්‍ය වචන පවසන කෙනෙක් වුණා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරනවා කියනවා. ස්ථිර වචන තියනවා කියනවා. ආවට ගියාට වචන නැහැ. ස්ථිර වචන. කිව්වොත් කිව්වා. ඇදහිය යුතු වචන පවසන කෙනෙක් කියනවා. නොරවටන වචන පවසන සේක. බලන්න රහතන් වහන්සේලාගේ සත්‍යවාදී බව. කියනවා මමත් ඉතින් අද දහවල් කාලේ පුරාවට රහත් මේ රාත්‍රී කාලේ පුරාවට එහෙනම් මේ දෙකේදීම කවුද අනුගමනය කරන්නේ? රහතන් වහන්සේලා අනුගමනය කර කර බොරුව අතාරිනවා. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. සත්‍ය වචන පවසනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කරන්න පුරුදු වෙනවා. ස්ථීර වචන ඇතුව ඉන්න පුරුදු වෙනවා. ඇදහිය යුතු වචන ඇතුව ඉන්න පුරුදු වෙනවා. නොරවටන වචන පවසන සේක කියනවා. හරි ආශ්චර්යයි.
ඒ විදිහට වාසය කිරීමෙන් මම රහතන් වහන්සේලාත් අනුගමනය කරා වෙනවා. උපෝසතයත් මම රැකගත්තා වෙනවා. කරුණු දෙකයි. හරි ආශ්චර්යයි. ඒතර මානසිකව මේ හොඳ තැම්පත් බවකින් මේ මානසිකව තමන්ගේ උපෝහතය කිදා බස්ව ගන්න. ඇයි රහතන් වහන්සේලා සිහි කරනවනේ. හරි ආශ්චර්යයි. ඊළඟ රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු මත්පැන් අතහැරියා, මත්පැන් භාවිතේ බැහැර කළා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වී වාසය කළා. මම අද දහවල් කාලේ පුරාවටත් රාත්‍රී කාලේ පුරාවටත් එහෙනම් රහතන් වහන්සේලා අනුගමනය කර කර මත්පැන් භාවිතය අතහරිනවා, මත්පැනින් වළකිනවා. ඒ විදිහට වාසය කිරීමෙන් මම රහතන් වහන්සේලා අනුගමනය කළා වෙනවා. උපෝසතයත් රැකගත්තා වෙනවා කියලා. එයා සිහි කර කර උතුම් සීලයක් රකින්නවා කියන, උතුම් සීලයක් වඩනවා කියන. ඊළඟට විස්තර කරනවා ඒ වගේම රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු පෙරවරුවේ පමණයි වළඳන්නේ. රාත්‍රී භෝජනේ අත්හරිනවා. නොකල්ලි ආහාර ගැනීම වැළකී සිටිනවා. හරි ලස්සන කාරණාවක් ඒකට ඒක. නොකල්ලි ආහාර ගන්න. එහෙනම් මම අද දහවල් කාලේ පුරාවටයි රාත්‍රී කාලේ පුරාවටයි ඒ උත්තම රහතන් වහන්සේලා ගැන සිතා ඒ උත්තම රහතන් වහන්සේලා අනුගමනය කරමින් මම මේ පෙරවරුවේ විතරක් ආහාර අරගෙන රාත්‍රී භෝජනය අතහැරලා විකල්ලි ආහාර ගැනීම අතහැරලා වාසය කරනවා. ඒ විදිහට වාසය කිරීම නිසා මොකද වෙන්නේ? රහතන් වහන්සේලාත් පිදුව වෙනවා. රහතන් වහන්සේලාත් අනුගමනය කළා වෙනවා. එහෙමයි ස්වාමීනි. උපෝසතයත් රැකගත්තා වෙනවා කියලා හිතා රකින්නවා කියනවා. එහෙමයි. ඒතර මේ මානසික පෙරළිය තමයි නිරන්තරයෙන් උපදින්න මහන්සි ගන්න ඕනේ. අපි නිකන් වැලකිලා ඉනවර මානසික පෙරළිය කරන්නේ නැහැ. මානසික පෙරළිය කරන්නේ නැහැ. අර මේ මානසික පෙරළිය කරනකම් මේ ධර්මයේ හිත අවදි වෙනවා කියන එක හරි ප්‍රමාදයි. උපෝසතයට මේ උතුම් අර්ථයකුත් ඒකට බලන්න මේ පන්සිල් පද පහ වුණත් උදේ හවස අදිෂ්ඨාන කරගන්නකොට එහෙම හිතලා කරන්න පුළුවන් නේද? කොච්චර දෙයක්ද නේද? ඊළඟ රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු නැටුම් ගැයුම් වැයුම් විකාරදී නැරඹීම අතහැරියා. මේ වගේ මල් සුවඳ විලවුන් දැරීම අතහැරියා. විසිතුරු වස්ත්‍රාභරණේ සැරසීම අතහැරලා දැම්මා. එහෙනම් ඒ උතුම් රහතන් වහන්සේලාට ප්‍රතිපත්තියෙන් පූජාව පවත්වමින් මොකද කරන්නේ දැන්? අනුගමනය කරමින් එහෙනම් මම අද දහවල් කාලේ පුරාවට විතරක් නෙමෙයි රාත්‍රී කාලේ පුරාවටත් නැටුම් අතාරිනවා, ගැයුම් අතාරිනවා, වැයුම් අතාරිනවා, විකාර දේ නැරඹීම අතාරිනවා, මල් සුවඳ විලවුන් දැරීම අතාරිනවා, විස්තර වස්ත්‍රාභරණේ සැරසීම අතාරිනවා. ඒ සියල්ල අතහරිනවා කියලා හිතලා කල්පනා කරනවා කියනවා. එහෙම කල්පනා කරලා රැකීම තුළ මොකද වෙන්නේ? රහතන් වහන්සේලාත් අනුගමනය කරමින් උපහාර පූජාවක් කළා. ඒ වගේම තමයි උපෝහතයත් ආරක්ෂා කරගත්තා. එහෙමයි. ඒ වගේම රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු වටිනා සුඛෝපභෝගී ආසන අතහැරලා වාසය කළා. වටිනා සුඛෝපභෝගී ආසන. එහෙමයි. ඊතර සුඛෝපභෝගී ආසන වලින් වැළකී සිටියා. ඇඳක හෝ පැදුරක හෝ බිම හෝ සැතපුණා. එහෙමයි. ඇඳක හරි එහෙම නැත්නම් පැදුරක හරි බිම හරි සැතපුණා. එහෙමයි ස්වාමීනි. ඒ විදිහට හිතා මම එහෙනම් අද දහවල් කාලේ පුරාවටයි රාත්‍රී කාලේ පුරාවටයි ඒ උත්තම රහතන් වහන්සේලා සිහි කර මං එහෙනම් සුඛෝභෝගී ආසන අතහරිනවා. ඇඳක හෝ පැදුරක හෝ බිම හෝ මම සැතපී වාසය කරන නිදා ගන්නවා. එහෙමයි. හරි පුදුමයිනේ. එහෙම වාසය කිරීම තුළ මොකද වෙන්නේ? එයා රහතන් වහන්සේලා අනුගමනය කළා වෙනවා. ඒ වගේම තමයි උපෝසතය රැකගත්තා වෙනවා කියලා කල්පනා කර ඔන්න ඔය විදියට වඩන උපෝසතය පින්වත් මහණෙනි මහත් ඵලයි කියන. එහෙමයි ස්වාමීනි. તો ලබා දෙන ඵලය මොකද වෙන්නේ? මහත්. එහෙමයි. මහා ආනිසංසය. ආනිසංස මොකද වෙන්නේ? මහත්. එහෙමයි. ප්‍රමාණ කරන්න බැරි තරම්. ඊට පස්සේ විස්තර කරන කොපමණ බැබලීමක් ඇති කරලා දෙනවද? කොපමණ පැතිරීමක් ඇති කරලා දෙනවද? මහණෙනි හරි ලස්සන වචනයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. මේ අංග මගධ කාසි කෝසල වජ්ජි මල්ල චේතිය වංග කුරු පංචාල ඒ වගේ මච්ච සූරසේන
අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ. මෙතන ජනපද 16ක් තියෙනවා. එහෙමයි. දඹදිව තලයේ තියෙන ප්‍රධාන ජනපද ටිකම. ඒතකොට මේ ජනපද 16ෙම බොහෝ සත්‍රුවන් නැතුව ඉසුරුමත් බවට අධිපති බවට පත් වෙලා ඔන්න කෙනෙක් රජ කරනවා කියනවා. ඒතකොට එක රාජ්‍යයක රජෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමී. ජනපද කීයටද? 16ටම අග්‍ර බවට පත් වෙලා සත්‍රුවන් සහිතව. ඒ කියන්නේ මෙතන සක්විති රජ කෙනෙක් ගැන මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමී. සත්‍රුවන ගැන කියනවා. සත්‍රුවන් ගැන තියෙනවනේ. ඒතර සක්විති රජ කෙනෙක්. ඉසුරුමත් භවෙන් අධිපති බවට පත් වෙලා ඔන්න රජෙක් රජකම් කරනවා කියනවා. ඒතර රජතුමා යම් සැපයක් සොම්නසක් විඳිනවද නැද්ද? ඒකට බලන්න අශ්ව රත්නය තියෙනවා, හස්ති රත්නය තියෙනවා, මාණික්‍ය රත්නයක් තියෙනවා, ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය, ගෘහපති රත්නය, පුත්‍ර රත්නය. එහෙමයි. ඒක මේ ඉතින් අපි දේශනාවලින් බොහෝ විස්තර කරලා තියෙනවා. ඒතර මේ සප්ත රත්නයේ යුතුව, එරදි 4කින් යුතුව ඉසුරුමත් භවෙන් අධිපති වෙලා ජනපද 16ෙම අග්‍ර බවට පත් වෙලා රජ වෙලා වාසය කරන රජතුමා යම් සැපයක් සෝම්නස සතුටක් විඳිනවද? බුදුරජාණන් දේශනා කරන මේක අෂ්ටාංග උපෝසතයේ මේ අයුරින් සමාදන් වීමෙන් යම් පිනක් රැස් වෙනවද? යම් පිනක් රැස් වෙනවද? ඒ පින 16කට බෙදලා 16න් එකක්වත් වටින්නේ නැහැ කියනවා. අර සක්විති රජතුමා විඳින සැපේ. සක්විති රජතුමා විඳින සැපේ මොකද්ද? මේ විදියට යම් කිසි කෙනෙක් උපෝසතය හොඳට ආරක්ෂා කරනවා නම්, බහුල වශයෙන් රැක ගන්නවා නම්, ඒකෙන් උපදින පිනක් ඇද්ද? ඒ පින 16කට බෙදලා 16න් එකක්වත් වටින්නේ නැහැ කියනවා අර රජතුමා විඳින සැපේට. ස්වාමීනි දැන් හරි අසිරිමත් කාරණාවක් වහන්සේගෙන් විමස ගන්න හිතෙන. දැන් තුනුරුවන් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ තුනුරුවන පාමුලට ඇවිල්ලා ආර්ය උපෝසතේ පින්ඵලයයි අර සක්විති රජවීම පිණිස සසරේ අනන්ත කාලයක් පුරලා එකතු කරගන්න පින්ඵලයයි ඒ වෙනස් වෙන විදිහ. වෙනස් හැන්නේ නැහැ නේද? එහෙමයි. ඒක සසරේ අර බොහෝ කලක් වඩලා තමයි දැන් මේ සක්විති රජ කෙනෙක් වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ බොහෝ කලක් වඩලා උපද්දන පින්ඵලයයි එතකොට අර උපෝසතයා මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණේ පිහිටගෙන රහතන් වහන්සේලා සිහි කර අර උපෝසතයක් ආරක්ෂා කරගෙන උපද්දන පිනයි ගත්තට පස්සේ අඩු ගානේ පිනින් 16න් එකක්වත් අර පිනට සමාන නැහැ කියලා. පුදුම දෙයක් නේ. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයේ උත්තම භාවය උත්තම එතනින්ම තේරුම් ගන්න මේ බුද්ධ ශාසනයක තියෙන උත්තම භාවය. එහෙමයි. ඒතර බුද්ධ ශාසනයක ඉඳගෙන පිළිවෙත් පුරාගෙන සිල් ටික රැකගත්තත් කොච්චර වටිනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේලා සිහි කර එහෙනම් මේ චෛත්‍ය වඳිනකොට බෝධි වඳිනකොට ඒ සත්කාර සම්මාන දක්වනකොට කොහොමද? එහෙමයි. එහෙනම් මේ නිවනින්ම කෙලවර කරන යම් කිසි දවසක ඒකිනා අවංකව මේ ජීවිතේ හදවතින් තෙරුවන් සරණේ පිහිටලා එහෙනම් පංචශීලයට දීපු දාගෙන මේ විදිහට රහතන් වහන්සේලා අනුගමනය කර උපෝසතී පිහිටමින් කලින් කලට එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී නාමයේ රහතන් වහන්සේගේ ශ්‍රී නාමයක සිහි කරමින් පින් කරමින් දන් දෙමින් චෛත්‍ය බෝධි වඳමින් පිරික් කියාගෙන මේ හිටියොත් එහෙම කොච්චර රැකවරණයක් ඇතිවද කියනවා මැරෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ සම්බුද්ධ ශාසනයේ ස්වාමීනි අපිට ඉතුරු වෙලා තියෙන මේ අවුරුදු කීපේ හරි 10 20 30 මේ කරගත්තොත් එහෙම දීපු දාගෙන රැකවරණය ලදව මැරෙන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. පරිපූර්ණ රැකවරණය. පරිපූර්ණ රැකවරණය. එහෙමයි ස්වාමීනි. එහෙනම් පරිපූර්ණ රැකවරණයකින් මැරෙන්න ආශකනා උපැද්දිය යුතු පිනක්. එහෙමයි. කියන සොලොස් කලාවෙන් එක් කලාවක්වත් වටින්නේ නැහැ කියන මක්නිසාදයට මහන්නේ මිනිස් ලෝව රජ සැප දිව්‍ය සැප හා සඳහා බලත් ඉතා දිලිඳුයි කියන. එහෙමයි. දිලිඳුයි කියන. දැන් ඒකට හේතුව විස්තර කරන මොකද දැන් මේ උපෝසත අෂ්ටාංගින් කෙලින්ම දිව්‍ය සැප තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ රජ සැප කියලා කියන්නේ දිව්‍ය සැපත් එක්ක බලනකොට හරි පුංචි එකක් කියනවා. එහෙමයි. ඒතර රජ මේ දිව්‍ය සැපත් එක්ක හඳන්නේ ඇයි? ඒතර උපෝසත අෂ්ටාංග සීලේ නිර්මාණය කරන්නේ මොන සැපද? දිව්‍ය සැප. එහෙමයි. දිව්‍ය සැප. එහෙනම් දිව්‍ය සැප නිර්මාණය කරන උදාාර පිනක්. එහෙමයි. දිව්‍ය සැප නිර්මාණය කරන උදාාර පිනක් මහණෙනි මිනිස් ආයුෂයෙන් 50 වසරක් යන මේ චාතුරු මහා රාජික දෙවියන්ගේ රාත්‍රියයි 10වලයි කියනවා. එහෙමයි ස්වාමීනි. එයින් 33ක් මාසයයි කියනවා.
ඒ මාසයෙන් 12 මාසක් අවුරුද්දයි කියනවා. ඒ වගේ දිව්‍ය වර්ෂ 500ක් චාතුරු මහරජගේ ආයුෂ. එහෙමයි ස්වාමීනි. මහණනි යම් කරුණකින් මෙලොවේ ඇතැම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා අෂ්ටාංග උපෝසත සීලය ආරක්ෂා කරනව නම් මොකද වෙන්නේ? ඒ කෙනා මරණින් මතු චාතුරු මහරජගේ දෙවියන් අතරට යනවා කියන කාරණේ සිදු වෙන දෙයක් කියනවා. ඒක දකින්න ලැබෙන දෙයක් කියනවා. මහන්නේ මේ කරුණ පවසන ලද්දේ දිව්‍ය සැපයි මේ සඳහා බලද්දී මිනිස් ලෝක මේ රජකම පවා ඉතා දිලිඳුයි කියලා කියනවා. එහෙනම් රජකම පරයා සක්විති රජකම පරයා යන මහා උදාර පුණ්‍ය සම්පත්තියක්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ උපද්දන බුද්ධ ශාසනයක මේ උපෝසතේ. උපෝසතේ. එහෙමයි. ස්වාමීනි ගෙදර අම්මලා අප්පච්චිලා දූ දරුවන් හැමදෙනාම කොහොම හරි සතියකට සැරයක් කරේ අඩුම පොහොතේ ආරක්ෂා කරගන්න තියෙනවනේ. රජකම පරදන පින්. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතරය දුකසේ පොඩ්ඩක් ඉවසලාගෙන මේ රැක් ගන්න තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා. දැන් මේක ඊටු ටික විස්තර කරන්න ගියොත් අපිට දැන් මේ අද බොජ්ජංග කොටස කියන්න වෙන්නේ නැහැ. ඒ නිසාම අපි මේ අද අපිට කතා කරන්න තියෙන්නේ විරිය සම්බොජ්ජංග පිළිබඳ. එහෙමයි. මේ ටික අපි ඉස්සරහා කොටසකදී කතා කරමු. එහෙමයි. එතකොට මේ විරිය සම්බොජ්ජංගේ වඩන හැටි කාය සූත්‍රය ඇසුරින් සහ සීල සූත්‍රය ඇසුරින් මම විස්තර කරන්නේ. පියුගත් මහානි භාගතුන් දේශනා කරනවා මේ නූපන් විරිය සම්බොජ්ජංග ඉපදීම පිණිසත්. එහෙමයි. උපන් විරිය සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිසත් ආහාර වෙන්නේ කුමක්ද? එහෙමයි ස්වාමීනි. මහන්නේ හරි ලස්සන වචන ටිකක් තියෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඔය ක්‍රම තුනට තමයි කියන වීරිය ඇති කරනවා. එහෙමයි. යම් කෙනෙක්ගේ චිත්තසංතානයේ ආරම්භ ධාතු තියෙනවා නම්, නික්කම ධාතු තියෙනවා නම්, පරක්කම ධාතු තියෙනවා නම් ඒ පිළිබඳව නුවණින් යුක්තව බහුල මෙනෙහි කිරීමකුත් තියෙනවා නම් එහෙමයි. අන්න ඔහු විරිය සම්බොජ්ජංග ඉපදීම පිණිස ඔක අනුග්‍රහ කරනවා කියනවා. එහෙමයි. එහෙනම් සති සම්බොජ්ජංග ඉපදීමට අනුග්‍රහ කරන ධර්මයන් අපි පැහැදිලි කළා. ධම්ම විචය දියුණු වීම පිණිස මේ ඉපදීම පිණිස අනුග්‍රහ කරන දේවල් විස්තර කළා. දැන් අද විස්තර කරන්නේ මොකද්ද? එන වීරිය සම්බොජ්ජංගේ අවබෝධයට අංගයක් පිණිස වීරිය වඩන්න කැමති කෙනෙක් ඉන්නවනම්, උපදවන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒකේ නා කරුණු තුනක් ඔස්සේ වීරිය උපදවන්න ඕන. කොහොමද? ආරම්භ ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු. ඒ විතරක් නෙවෙයි. නැවත නැවත ඒක මානසිකාර වෙන්න ඕන. එහෙමයි. නැවත නැවත මානසි පිහිටවන්න ඕන ඒක. මානසිකාර වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ ක්‍රමයට නූපන් විරිය සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතිනවා කියනවා. උපන් විරිය සම්බොජ්ජංගේ භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස ආහාර මෙයයි කියනවා. ඒතර බලන්න මෙතන ආරම්භක ධාතු කියලා කියන්නේ සීලයක් රකින්න පටන් ගන්නවා ආරම්භක ධාතුව. දන් දෙන්න පටන් ගන්නවා ආරම්භක ධාතුව. ඊළඟට අපි හිතමුකෝ ධර්ම ශ්‍රවණේ පටන් ගන්නවා ආරම්භක ධාතුව. කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙනවා ආරම්භක ධාතුව. ඊළඟට අපි හිතමුකෝ ධර්මයේ කියවන්න පටන් ගන්නවා ආරම්භක ධාතුව. ඊළඟට තමයි ධර්මයේ සිහි කරන්න පුරුදු වෙනවා ආරම්භක ධාතුව. ඒ පිවිසීමම මොකක්ද? ආරම්භක ධාතු. අපි තුමු සිහිය වඩන්නේ පටන් ගන්නවා. ඒ අරමුණු සිහි කරන්න පටන් ගන්නවා. ධම්මවිචේ වැඩෙන අරමුණු සිහි කරන්න පටන් ගන්නවා ආරම්භක ධාතු. ඒතර නික්කම ධාතු කියලා කියන්නේ සමහරට අපි හිතමු කොහොමද සිල් රකින්න පටන් ගන්නකොට ආයි මේ කැඩෙනවා. සමහරවල් පොහොතේ සමාදම් වෙන්න හිතෙන්නේ නැහැ. මේ විදියට සිහි කර කර සමාදම් වෙන්න හිතෙන්නේ නැහැ. කැඩෙනවා. කැඩෙද්දී ආයි පිහිටවනවා. එහෙමයි සර්. ආයි පිහිටවනවා. ඒ තමයි නික්කම ධාතු වල ස්වභාවය. එහෙනම් පටන් ගන්න මානසික ස්වභාවය එහෙනම් කුසල අරමුණු තුල හිත පිහිටවන්න හැමතිස්සෙම පටන් ගන්න කොට අපි මානසිකාර කරනකොට වැඩෙන්නේ කොහොමද? ආරම්භක ධාතු. එහෙමයි සර්. તો නැවත ඒ ක්‍රියාව තුළ පිහිටනවා කියලා කියන්නේ ඒක නැවත මානසිකාරය වීම සිද්ධ වෙයි. නැවත මානසිකාරය වීම සිද්ධ වෙයි. තේරුණා නේද? එහෙමයි. සීලයේ පිහිටවනවා, ආයි පිහිටවනවා, ආයි පිහිටවනවා. ඒතර මානසිකාර වෙනවා ඒක. එහෙයි. දන් දීම පුරුදු කරනවා, ආයි පුරුදු කරනවා, ආයි පුරුදු කරනවා, මානසිකාර වෙනවා එතකොට ඒක. ඒතර මේ පිළිබඳව කල්පනා කරන්න බෑ.
ධර්ම ශ්‍රවණයට කල්යාණ මිත්‍ර ඇසුරට නැවත නැවත මේ යොමු වෙනවා යා. එතකොට මානසිකාර වෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඒ කරුණෙන් එච්චරයි. එහෙමයි. ඒතර නැවතට නැවතට මනසට අරමුණු වෙන්න ඕන මේක. වීරිය කියන කාරණේ මනසට අරමුණු වෙන්න ඕන. නැතුව මගහැරිලා උදකලාව හිටියොත් ඒක හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නැවත නැවත ආරම්භ කිරීම තුලම ආරම්භක ධාතු කියන ස්වභාවය මානසිකාර වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මොකද නිතර ආරම්භන්න පුරුදු වෙනකොට හිත පුරුදු වෙවි යනවා. යම්තා කුසල් ඇද්ද, පින් ඇද්ද, යහපත් දේවල් ඇද්ද ඒව පටන් ගන්න. එයාගේ හිත පෙළඹෙනවා ටික ටික. එහෙමයි. පෙළඹෙන පටන් ගන්න. දැන් බලන්න සමහර විට මුල් කාලෙම මේ ධර්ම ශ්‍රවණය සමහරලාට නොඇසෙන්න පෙර දන් ටිකක් දීගෙන පාඩුවේ ඉන්නවා. පොයි දවසට සමහරලාට පොඩ්ඩක් පන්සලකට ගිහිල්ලා මල් ටිකක් පූජා කරනවා එච්චරයි. අපි මේ සිල් ගත්තේ නැතුණාට අපි සිල්වත් කියලා. ඒක හිතාගෙන. එහෙමයි. ඊට ධර්ම ශ්‍රවණය ඇහෙනකොට මොකද වෙන්නේ? මෙන්න පන්සිල් ගන්න පටන් ගන්නවා. එහෙමයි. ඊට සමහරට ආයි කාලෙකින් ආයි කැඩෙනවා. සමහරවිට ඔන්න සිල් වැඩසටහනට ගිහිල්ලා ඔන්න දවස් 15ක් විතර යනකොට අර ටික කැඩිලා ඔක්කොම ඉවරයි. ධර්ම ශ්‍රවණිත් නෑ එතකොට. කල්යාණ මිත්‍ර ඇසුරත් නෑ එතකොට. සුපුරුදු පරිදි අර පරණ රටාවෙම ඉන්නවා. ආයෙ පොයට ගිහින් සිල් අරගෙන ආයෙ දවස් 15ක් විතර නම් ආයෙ අරක තියෙනවා රටාව. එහෙමයි. එහෙමනේ ඉස්සෙල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ බලන්න අර නික්කම ධාතුව මුලින් නෑ එතකොට. පටන් ගැනීම විතර කඩම් වැටෙනවා. එහෙමයි. ඊට පස්සේ මොකද කාලයක් යනකොට මොකද වෙන්නේ? එහෙම නෑ. ධර්ම ශ්‍රවණය කළේ නෝ ආයෙත් ධර්ම ශ්‍රවණය කරනවා. එහෙමයි. ආයෙ ධර්ම ශ්‍රවණය කරනවා. ආයෙ සමහර කඩම් වැටෙනවා කාලෙකින්. ආයෙ ඔහොම ඊට පස්සේ ආයෙ සිල් ගන්න යනවා. ආයෙ ඊට පස්සේ ඔන්න ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා ඒ ස්වභාවය. බලන්න ඔහොම නෙමෙයි බලන්න දිනුනේ. අවුරුදු 2ක් 3ක් 4ක් කරනකොට අර දැන් අර ධර්ම ශ්‍රවණය කරන්න පෙළඹුණා නම් ඒක අකණ්ඩව කිරි කිරි යන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඉතින් පරක්කම ධාතුවට ඇවිල්ලා තියෙන්නේ. සිල්පද වුණත් දැන් කැඩි කැඩි දැන් අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය තමයි එක සැරයක් යනකොට හරියන්නේ නැත්නම් දෙවෙනි සැරේ යනකොට හරියන්නේ නැත්නම් තුන්වෙනි සැරේ යනකොට අතහැරලා දානවා. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. ධර්ම ශ්‍රවණය වුණත් එහෙමයි. ධර්මයේ කියවීම වුණත් එහෙමයි. ඒ කියන්නේ පරක්කම ධාතු නැහැ. ඒතර ඒක මානසිකාර වෙන්නෙම නැහැ යාගේ. එහෙමයි ස්වාමීනි. මනස පිහිටන්නේ නැහැ. ස්වාමීනි නික්කම ධාතු කියලා කිව්වේ බිඳ වැටෙන විට යලි පිහිටවමින්. යලි පිහිටවමින් වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. පරක්කම ධාතුව කියන්නේ ඒතර ඒක දිගටම දෙසරයක් දෙසරයක් තුන්සරයක් බිඳ වැටුනකොට අතහැරලා දාන්නේ නැහැ. බිඳ වැටිද්දි ආයෙ පිහිටවමින් මානසිකාර කරමින් මානසි පිහිටවමින් නැවත නැවත පටන් ගන්නවා. එහෙමයි. කැඩෙනවා ආයෙ නැවත නැවත පටන් ගන්නවා. ධර්ම ශ්‍රවණේ පුරුදු කරනවා වැටෙනවා ආයෙ පටන් ගන්නවා. එහෙමයි. ආයෙ පටන් ගන්නවා. ආයෙ පටන් ගන්නවා. එහෙමයි. බිඳෙද්දි නවත්තන්නේ. එහෙමයි. පරක්කම ධාතුවේ ස්වභාවය ඒක තමයි. නැත්තම් මට මේ වැඩේ හරියන්නේ නැහැ කියලා සමහර කට්ටිය අතහරිනවා. එහෙමයි ස්වාමී. මං ගියා බණ හැව හරියන්නේ නැහැ. එහෙමයි. කියලා අතහැරලා දානවා. එහෙයි. ඉතින් පරක්කම ධාතුව එයාගේ ජීවිතේ පුරුදු වෙන්නෙම නේ. එහෙමයි ස්වාමී. දැන් සමහර කට්ටිය කාලයක් වුණ භාවනා කර ඉන්නවා. නිදි කිරා වැටෙනවා සමහරලාට හිත පිහිටන්නේ නැහැ. කාලයක් කරලි වල අතහැරලා දානවා. එහෙයි. ඉතින් පරක්කම ධාතුව කියන එක මානසිකාර වෙන්නෙම නැහැ ඒක. එහෙමයි ස්වාමී. ඒ පරක්කම ධාතුවේ ස්වභාවය තමයි බිඳ වැටෙද්දි අතහරින්නේ. පොඩ හරි පුරුදු කරනවා. පිරිකිය කියයින සමහර හිත පිහිටන්නේ නැහැ. පිරිකීම අතහරිනවා. අතහරින්නේ. වැටෙද්දි ආය හිත පිහිටෝ යනවනම් පරක්කම ධාතුවේ ස්වභාවය ඒක තමයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් ධර්මයේ කියවීමටත් ওই විදියම ගලපලා ගන්න ඕනේ. ඉතින් හිත පිහිටන්නේ නැහැ. නමුත් ආයෙ කියවනවා. එතකොට අර මානසිකාරය තමයි බලවත් වෙන්නේ. එහෙමයි. ඒතර මානසිකාරය බලවත් වෙන්න. ඒතර අර යෝනිසෝ මානසිකාරය කියන එක මෙනෙහිවීම කියන එක සම්පූර්ණ වෙලා අර විරිය සම්බොජ්ජංගේ භාවනාවක් විදියට පරිපූර්ණ වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒතර එයාගේ ජීවිත දෙවියන් අතරට ගියත් මොකද වෙන්නේ? සමහරවිට මනුස්ස ලෝකේ මරණාසන්න අන්තිම කාලෙනකොට අර කඩම් වැටෙන ස්වභාවය නැති වෙලා යනවා. අකණ්ඩව පවත්වාගෙන යන ස්වභාවය රැඳෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙමයක් ඇති වෙන පටන් ගන්නවා. සමහර දැන් උපෝහත අෂ්ටාංග සීලෙ මග ඇරුණා සමහර පන්සිල් දිවිහිමියෙන් රකින්න කට්ටිය ඇති. කියන්නේ ඒකට හුරු වෙලා තියෙන්නේ. එතන පරාක්‍රම ධාතුව ඒක නිර්මාණය වෙලා ඉවරයි. එහෙමයි ස්වාමී. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. එතකොට දැන් පැවිදි අය ගත්තත් සමහරවිට දැන් ඔන්න සාමනීර සීල කැඩෙන්න. ඒක අකණ්ඩව රැකගෙන යනවා. එතෙන්ට එයා වීරි හදාගෙන තියෙනවා. එහෙමයි ස්වාමී. සමහර උපසම්පදා සීල බින්දෙන්නේ නැහැ. ඒක අකණ්ඩව රැකගෙන යන්නේ මේ පුරුදු වෙලා තියෙන්නේ. එහෙමයි. එතන බලන්න බින්දෙද්දිත් හදනව නම් මේ පරක්කම ධාතු නිර්මාණය කිරීම මානසිකාර වීම. එහෙමයි ස්වාමීනි.
මේ ඒතකොට ඒක අර බිඳෙද්දි අතහැරලා දානවා නම් පරක්කම ධාතුව නිර්මාණය වෙන්නේ. එහෙමයි. හරි ලස්සන දෙයක් මේක. ස්වාමී. ඊතර බලන්න දේශනා කරනවා එහෙනම් ආරම්භක ධාතුවක්ද, නික්කම ධාතුවක්ද, පරක්කම ධාතුවක්ද? ඒතකොට එහිලා නැවත නැවත මානසිකාර කිරීමක් ඇද්ද? ඒ කියන්නේ යෝනිසෝ මානසිකාර යෙදීමක් ඇද්ද? අන්න විරිය සම්බොජ්ජංගේ පටන් ගත්ත කියලා කියන්නේ ඒකට. ඒ වගේම තමයි උපම් විරිය සම්බොජ්ජංගේ භාවනාවෙන් පරිපූර්ණ වෙලා යනවා කියලා කියන්නේ ඒකයි. එහෙනම් කල්පනා කරලා බලන්න ඔබේ පංචශීලය කැඩෙද්දි ඔබ නැවත නැවත පිහිටෝ යනවා කියන්නේ. එහෙනම් ඔබ වීරිය සම්බොජ්ජංගේ පටන් ගන්න තියෙනවා. එහෙමයි ස්වාමීනි. ධර්ම කල්යාණ මිත්‍රය ඇසුර බිඳෙද්දි ආයෙ පවත්ත යනවා කියලා කියන්නේ විරිය සම්බොජ්ජංගේ තමයි පටන් ගන්න තියෙන්නේ. ධර්ම ශ්‍රවණයට එපා වෙද්දි හිත පිහිටන්නේ නැතුව තියෙද්දි ආයෙ හිත පිහිටෝ යනවා කියන්නේ ඔබ විරිය සම්බොජ්ජංගේ පටන් ගන්න තියෙන්නේ. එහෙමයි. ධර්මයේ කියවීම, ධර්මයේ සිහි කිරීම, භාවනාවක් කිරීම, යම්තා කුසල් ඇද්ද පින් කිරීම, මේ හැම දෙයක්ම ආයෙ වැටෙද්දි කරගෙන යනවා කියන්නේ පරක්කම ධාතුව රැකිනවා කියන එකයි. එහෙමයි. මොකද පරක්කම ධාතුව දක්වාම මේ වීරිය දියුණු වෙන්න ඕන. එහෙයි. ඒතර මේ ජීවිතේ බලන්න අන්තිම කාලේ හරි බලන්න පංචශීල පද ටික කැඩෙන්න නැතුව රකින්න පුළුවන් නම් අන්න ඒ කාරණේ එහෙනම් දියුණු වෙලා තියෙනවා. එහෙමයි. දන් දීම තමන්ගේ අකණ්ඩව කරගෙන යනවා කියලා කියන්නේ ඒ කාරණේ දියුණු වෙලා තියෙනවා. එහෙනම් ඒ වගේම තමයි අනිත් කුසල පතත් ওই විදියටම අකණ්ඩව බිඳෙන්නේ නැතුව වඩාගෙන පරිපූර්ණ කරගැනීමේ හැකියාවක් ලැබෙනවා මේ වීරියන් තුන නැවත මනස්කාරය කරමින් කරගෙන යාම තුළ. එහෙමයි. එකක් කරන්න පුළුවන් වුණා නම් අනිත් ඒවාට එන්න පුළුවන් නේද එතකොට? දුස්සීල ලෝකයා පංචශීලයේ අකණ්ඩව රැගෙන යනවා නම් එන අනිත් කුසල හැම පතයක්ම කුසල් වැඩෙන යම් තා දේවල් ඇද්ද ඒ හැම දෙයක් තුළම හිත පිහිටවගෙන යෑමේ හැකියාවක් ජීවිතේ උදා කරගන්න පුළුවන් කවදා හරි දවසක. එහෙමයි ස්වාමීනි. ඒතර එයා තමන්ගේ උපදවගත්තු කුසල සම්පatti සිහි කරගෙන එතන හිත පිහිටවන්න මහන්සි ගන්නවා. එහෙමයි. සමහර ඒවා තියෙනවා නෙමෙයි කැඩෙන්නේ නැතිව. එහෙයි. අකණ්ඩව කරගෙන යන්නේ. ස්වාමීනි දැන් පන්සිල් පද ටික පහ මම දැන් රැක ගන්නවා කියලා සතුටටපත් වෙලා මේ අනිත් ධර්මතාවයනොත් මට වඩා ගන්න පුළුවන් කියලා අපේක්ෂාව. අන්න හරි. එහෙමයි සර්. එහෙනම් මේක කළා නම් මට හැබැයි අනිත් ඒවා කරන්න බැරි. එහෙමයි සර්. බෝසතාණන් වහන්සේ එහෙම කරපු අවස්ථා තියෙනවා. එහෙමයි. ස්වාමීනි මතක් වෙනවා. තියෙනවා. ඔය මට මතකයි මේ ආලාර කාලාමකට ගාවට ගියාට පස්සේ කියනෝනේ මෙච්චර සමාධි තියෙනවා කියලා. එහෙමයි. ඇයි ආලාර කාමර විතර පුළුවන්? ඇයි මට බැරි? එහෙමයි සර්. මටත් වීරිය උපදව ගන්න පුළුවන් නේ. මට ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන් නේ. එහෙමයි. මගේ සිහිය පිහිටව ගන්න පුළුවන් නේ. කියලා හිත දැඩි කරගෙන ඒ වීරිය කරනවා කියනවා. කියන්නේ ලෝකෙට කියවීමක් නෙමෙයි. තමන් හිතින් අදිෂ්ඨාන කරගන්නවා කියලා. බෝසතාණන් එහෙම කරපු අවස්ථා තියෙනවා. මහා සීනාද සූත්‍රය හරි ලස්සන විස්තරයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට බලන්න ඊටම දැන් ඔය තියෙන්නේ දැන් මේ විරිය සම්බොජ්ජංගයේ කෙනෙක් පටන් ගන්න විදියක්. එහෙමයි. සීල සූත්‍රයේ හරි ලස්සන අස්වැරිමත් විදියට විරිය සම්බොජ්ජංගේ විස්තර කළා. ඒක හරි ලස්සනයි. මහණනි යම් කලකේ ධර්මීය ප්‍රඥාවෙන් විමසන. දැන් ඔන්න විරිය මේ කාය සූත්‍රයේ සීල සූත්‍රයේ තියෙන්නේ සිහිය දියුණු කරගත්තු කෙනා ප්‍රඥාවෙන් තමයි කියන ඊළඟට දියුණු මේ හැසිරෙන්නේ. එහෙමයි. ඒක අපි විස්තර කළා මේ ඉතිස්සෙල්ලා. එහෙමයි. සීල සූත්‍රය ඇසුරින් බොජ්ජංග වඩන හැටි. එහෙමයි. ඒතකොට සිහිය දියුණු කරගත්තු කෙනා ධම්මවිජය සම්බොජ්ජංගේ වඩන විදියයි සිහිය වැඩිච්ච නැති කෙනෙක් ධම්මවිජය සම්බොජ්ජංගේ වඩන විදිය දෙආකාරයි. එහෙයි. එතකොට මේ සිහිය තියෙන කෙනා ප්‍රඥාවෙන් තමයි ධම්මවිජය සම්බොජ්ජංගේ වඩන්නේ. ප්‍රඥාවම හසුරවන. එහෙමයි. ඒතකොට සිහිය දියුණු වෙච්ච නැති කෙනා කුසල යහපත අයහපත අපි ඊයේ දේශනාවේදී කරේ ඒක. එහෙමයි. මේ පින පව සිහි කර ඒක වඩන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරි ලස්සනයි කියනවා යම් කලෙක කෙනෙක් ප්‍රඥාවෙන් විමසමින් ඉන්නවනම් ප්‍රඥාවෙන් හැසිරෙමින් ඉන්නවනම් ප්‍රඥාවෙන් විමසීමට පත්වෙමින් ඉන්නවනම් ඒකත් විරිය සම්බොජ්ජංගයට අයිති කියන. එහෙමයි ස්වාමීනි. විරිය සම්බොජ්ජංග පටන් ගත්තා කියන. එහෙයි. ප්‍රඥාවෙන් එතකන් ශ්‍රාවකයට තියෙන්නේ නුවණින් විමසීම, ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර පුරුදු කර වැටෙද්දී ආය හදා යන ගමනක් තමයි තියෙන්නේ. එහෙමයි සර්. දැන් සිහිය දියුණු වෙච්ච කෙනා කොහොමද? තනිකරම වීරිය දියුණු කරන්නේ ප්‍රඥාවෙන්. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවෙන් හැසිරි කෙලස් දුරු කර වීරිය දියුණු කරන කෙනෙක් යා. එහෙමයි. ඒක අසිරිමත් දෙයක් ඒක. අසිරිමත් දෙයක් ඒක. එහුගේ වීරිය හැකිලෙන්නේ නැහැ කියන එකලේ භික්ෂුව විසින් විරිය සම්බොජ්ජංගේ පටන් ගත්තා කියන. එහෙමයි. ඊළඟට තව දේශනාවක් තියෙනවා මේ ඒ වගේ වීරියෙන් වාසය කරනකොට ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා කියන. එහෙමයි. නිරාමිෂ ප්‍රීතිය. එහෙයි.
ඊළඟට විස්තර කරන පින්වත් මහන්නේ යදපි භික්කවේ කායිකම් විරියන් තදපි විරිය සම්බොජ්ජංග. කායිකව ගන්න වීරියත් වීරිය සම්බොජ්ජංගයට අයිති. අපි හිතමු සක්මන් කරනවා. ඊට පස්සේ අපි හිතමු කෙනෙක් ඔන්න මේ ওই නිදිමත අලසකම් එනකොට ඔහු කායිකව නිදිමත නැති කර ගැනීම පිණිස යම දැන් පචලායන සූත්‍ර විස්තර කරනෝනේ. එහෙමයි. ඒතර මේ වගේ දේවල් මේ කායිකව ගන්න වීරිය. එහෙමයි සාමි. ඒ මානසිකව ගන්න වීරිය තමයි අර කුසල් දහම් තුල හිත පිහිටවන්න ගන්න මහන්සිය. එහෙමයි. ඒතර සිල්පද තුල පිහිටවන්න ගන්න මහන්සිය කායික වීරියකට අයිති ඒක. එහෙමයි. ඒතර ඔය ආකාරයෙන් දෙආකාරයෙන් විස්තර කරන්න පුළුවන් කියන වීරිය සම්පොච්චංගේ. ඒතර නෑ ඊට පස්සේ විස්තර කළා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණාවක් මේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි දැන් මිලිඳු රාජ ප්‍රශ්න පොතේ ඔය නාගසේන මහරහතන් වහන්සේට හරි ලස්සනට මේ විරිය සම්බොජ්ජංගේ විස්තර කරනවා නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රාජතුමාට. එහෙමයි. හරි ලස්සනයි ඒක. කියනවා මේ ස්වාමීන් නාගසේන වහන්සේ වීරිය ස්වභාවය කුමක්ද? එහෙමයි. මහරජාණනි වීරිය කියලා කියන්නේ තම ඉලක්කේ සපුරා ගැනීමට උපකාර කිරීමේ ස්වභාවය තමයි කියන වීරියේ ස්වභාවය. එහෙමයි. නිවන සපුරා ගැනීමට තමයි සිල් පුරන්නේ. දන් දෙන්නේ, පින් කරන්නේ, සිහිය දියුණු කරන්නේ, ධම්ම විජේ සම්බොජ්ජංගේ වඩන්නේ. කුසල අරමුණු තුල හිත තුල මේ රඳවන්න මහන්සි ගන්න. ඔක්කොම කරන්නේ කොහොමකටද? නිවනට උපකාර කිරීම පිණිස. එහෙමයි. වීරියෙන් ලබන උපකාර හේතු වෙනුයි සියලු කුසල් දහම් නොපිරිහෙන්නේ කියලා කියනවා. එහෙනම් වීරිය පවතිනවා කියලා කියන්නේ එයා කුසල් දහම් පිරිහෙන්නේ. එහෙනම් වීරිය හැකුළුණා කියලා කියන්නේ මොකද්ද? අනික් කුසල් ඔක්කොම වැටිලා යනවා. එහෙමයි ස්වාමීනි. සාමිනි උපමාවක් අදාළ වෙනවා කියනවා. මහරජාණන් මේ වගේ දෙයක් කියනවා. නිවසක බිත්තියක් කඩා වැටෙන්නේ යද්දී ලීයෙන් කරුවක් ගහනවා කියනවා. එහෙමයි. කරුවෙන් ලැබෙන උපකාරය හේතුවෙන් බිත්තිය කඩා නොවැටේ කියනවා. කරුවෙන් ලැබෙන උපකාරය. එහෙමයි ස්වාමීනි. මහරජාණන් ඔය අයරින් උපකාර කිරීමේ ස්වභාවය වීරියයි කියනවා. කොමකටද උපකාර කරන්නේ? කුසල ධර්ම වැඩිම පිණිස. තුන කෙනෙක්ගේ හිත කෙලිසුම්කින් සම්පූර්ණයෙන් දුරු වෙනකම් එහෙනම් කුසල ධර්ම වැඩිම පිණිස සීලේ පිහිටීම පිණිස දන් දීම පිණිස පින් කිරීම පිණිස එයා වීරියක් කරන්න ඕන. වීරියෙන් සහායක් තියෙන්න ඕන. එහෙමයි. වීරියෙන් ලද උපකාරයෙන් සියලු කුසල දහම් නොපෙරී පවතින්නේ. ස්වාමීන් තව උපමාවක් අදාළ වෙනද මහරජාණන් මේ වගේ දෙයක් කුඩා සේනාවක් ඉන්නවා කියනවා. මහා සේනාවක් විසින් අර කුඩා සේනාව යටපත් කරනවා කියනවා. නමුත් ඒ කුඩා සේනාවේ රජතුමා ඒ සේනාව සහිත පිරිසට අන්‍යෝන්‍ය අනුග්‍රහ නිතර දක්වලා සහාය දීලා තෙද ගන්නලා තමන්ගේ කුඩා පිරිසේ සේනාවට අවශ්‍ය යුද්ධෝපකරණ නිරන්තරයෙන් ලබා දීලා නිරතුරුව කරන අනුග්‍රහයෙන් අර කුඩා සේනාව පවා මොකද වෙන්නේ? මහා සේනාව පරද්දන මට්ටමට පත් වෙනවා කියනවා. ඒක හරි ලස්සන උපමාවක්. අපේ ගාව තියෙන පුංචි සිල්පද, පුංචි කුසල් පද, පුංචි කුසල සිතිවිලි නැවත අනුග්‍රහ කරලා තෙද ගන්නද්දි බල ගන්නද්දි මහා රාග දේශ මොහොන කෙලෙස් හතුරු විනාශ කරන අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. එනිසා තමන් ගාව තියෙන කුසල පද පුංචි කියලා හිතන්න එපා. එහෙයි ස්වාමීනි. මේ ධර්ම ශ්‍රවණයට පොඩි ඇල්ම තව දියුණු කරන්න. එහෙයි. ඒතර චෛත්‍ය බෝධි වඳින තියෙන කැමැත්ත, පිරිත් කියන තියෙන කැමැත්ත, බුදුන් වඳින තියෙන කැමැත්ත තව දියුණු කරන්න. පොඩි කියලා හැකිලෙන්න හොඳ නැහැ. සීලෙට තියෙන කැමැත්ත තව දියුණු කරන්න. දන් දීමේ කැමැත්ත තව දියුණු කරන්න. ඒතර ඊළඟට විස්තර කරන වීරියෙන් ලැබෙන උපකාර නිසා කුසල් දහම් නොපිරිහින්නේ කියන. පින්වත් මහණනි වීරියවන්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි, කුසල් වඩයි, වැරද්දේ අතහරි, නිවැරද්දේ ප්‍රගුණ කරයි, පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි කියලා කියනවා. එහෙමයි. පිරිසුදු ජීවිතය. හරි ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟට තව වීරිය සම්බන්ධව තව ලස්සන කාරණාවක් තියෙනවා මේ ස්වාමිනී නාගසේනියන් වහන්සේ මහරජාණන් අපගේ පැවිදි බව තිබෙන්නේ මේ දුක නිරුද්ධ කිරීම පිණිසයි කියනවා. ඊට පස්සේ කියන කිම නූපන් අකුසල් ආදියත් මේ ඒ වගේම උපන් අකුසල් ආදියත් දුරු කිරීම පිණිස ඒ වගේම නූපන් කුසල් උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස මුල සිටම වීරිය කරන්න ඕනද කියලා අහනවා. මුල ඉඳලම වීරිය කරන්න ඕනද කියලා අහනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට වීරිය කරනවද කියලා අහනවා. අකුසල් හටගත්තු වෙලාවට විතරයි. මහරජාණන් අවස්ථානුකූලව බලා සිට කරන වීරියෙන් අදාළ කාරණා ඉෂ්ට කරගන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීනි. අදාළ කෙලෙසයක් ආවට පස්සේ දුරු කරන්නම් අර වෙලාවට වයසට ගියන් කරන්නම් වගකීම් නැති උනම් කරන්නම් කියලා එහෙම ඉන්න එපා කියනවා. එහෙමයි. ඒක හරියන්නේ නැහැ කියනවා. එහෙයි. මුල සිටම කරන අකණ්ඩව කරන වීරියෙන් තමයි කියන අදාළ කාරණා ඉෂ්ට වෙන්නේ. එහෙමයි.
ස්වාමීන් උපමාවක් අදාරන්න කියනවා. මහරජාණන් මේ ගැන කොහොමද හිතන්නේ? යම් විටක ඔබට පිපාසයක් ඇති වුණාට පස්සේද ලින් කපන්න යන්නේ කියලා අහනවා. පැන් පිපාසය ඇති වුණාට පස්සේද ලින් කන්නේ යන්නේ? නෑ කියනවා. ඊට පස්සේ කියන මහරජාණන් වීරිය යමක් කළ යුත්තේ ඒ වගේ තමයි කියනවා. පැන් පිපාසය ඇති වුණාට පස්සේ ලින් කපන්න යන්නේ නැහැ වගේ මුල සිටම අකණ්ඩව ක්‍රමානුකූලව ටික ටික කරලා තිබුවට පස්සේ අර වීරිය පවත්වනවා කියන කරන්න පුළුවන් දෙයක් කියනවා. අකුසල් දුරු කරනවා කියන කරන්න පුළුවන් දෙයක් කියනවා. කුසල් වඩනවා කියන කරන්න පුළුවන් දෙයක් කියනවා. තව උපමාවක් කරන්න කියනවා. ඊට පස්සේ කියනවා රජතුමනි බඩගින්න නැති වුණාට පස්සේද කුඹුරු කොටන්නේ කියලා. අනේ නෑ ස්වාමීනි කියනවා. ආ ඒ වගේ තමයි කියන රජතුමනි. වීරිය කියන එක ටික ටික කරලා තියෙන්න ඕන කියනවා. ඒ වෙලාවට එක පාට කරන්න බෑ කියන තව උපමාවක් කියනවා. ඊට පස්සේ කියන යුද්ධයක් ආවට පස්සේද මේ ඇතුළු නුවරේ දියාගල් කනින්නේ. යුද්ධ බල සේනා ගොඩනංවන්නේ මුරාට්ටාල ගහන්නේ දාන්නේ රැස් කරන ඔක්කොම පටන් ගන්න යුද්ධය පටන් ගත්ත පස්සේ කියලා අහනවා. නෑ කියනවා. ඔය වගේම තමයි රජතුමනි වීරිය කරන්න ඕන කියනවා. අකණ්ඩව ටික ටික පුරුදු කරන්න ඕන එකක් කියනවා. ඊට පස්සේ කොච්චර සුන්දර දහමක්ද නේද? එහෙනම් බලන්න මේ වීරිය නැමැති උදාර කුසල් පදය තමන්ගේ ජීවිතයේ අකණ්ඩව මුල සිටම මේ සෑම කුසල සම්පත්තියක්ම පිනක්ම යහපත් දෙයක්ම මේ කල්යාණ මිත්‍ර ඇසුර පවා ධර්ම ශ්‍රවණය පවා මේ ඔබ කරන්නේ අවබෝධයේ පිණිස අංගයක් වන වීරිය මේ වඩන්නේ. එහෙනම් දැන් මේ ධර්ම දානයේ පිරිස් දෙන පිරිස යම්තා පිරිසක් මේ මොහොතේ දහස් ගාණක් පිරිස්සු මේ වෙලාව ධර්ම ශ්‍රවණය කරනවා. ඒතර ධර්ම ශ්‍රවණය කරනකොට මේ වෙලාවේ පිරිසගේ චිත්ත සංතානී සීලයේ පිණිස වීරියක් ඇති වෙනවනම් කල්යාණ මිත්‍රස නැඹුරු වෙච්ච හිතට ඒක දියුණු කරගන්න වීරියක් දැන් තියෙනවා. ධර්ම ශ්‍රවණයට යොමු වෙච්ච වීරියක් දැන් තියෙනවා. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයට මේ අනුග්‍රහ කරන්නේ කෙලෙස් දුරු කරන වීරිය දියුණු කරගන්නයි. කල්ප ගානක් සසර කරගන්න බැරි උදාාර පුණ්‍ය සම්පත්තියක් මේක. ඒ ලෞකික ජීවිතයක් ගොඩනගා ගන්න වීරිය කරන්න ඕන තරම් උපකාර කරලා ඇති අපි සංසාරේ. ලෝකෝත්තර ජීවිතයක් ගොඩනගා ගන්නයි අපිට මේ උපකාර කරන්න බැරි වුණේ එහෙනම්. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාටම එහෙනම් මේ ධර්ම දාණය දිදී කෙලෙස් දුරු කරන වීරියක් මේ වෙලාව ඇති කරලා දෙනවා. සීලය වඩන වීරියක් ඇති කරලා දෙනවා. සිහිය වඩන වීරියක් ඇති කරලා දෙනවා. රාග දේශ මොහ දුරු කරන වීරියක් ඇති කරලා දෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙච්ච වීරියක් උපද්දලා දෙනවා. එහෙනම් සසර පුරාවටම කෙලෙස් දුරු කරන වීරිය උපදවා ගන්න උදාර පුණ්‍ය සම්පත්තියක් බවට පත් වෙනවා මේක. කල්යාණ මිත්‍ර ඇසුර රැඳී සිටින උදාර පින්පල උපදවන මේ අග්‍ර වූ සීල සම්පatti රකින්න වීරියක් ඇති කරගන්න අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරනවා. එහෙනම් මේ උදාර පුණ්‍ය සම්පත්තිය තමයි නැවත නැවත තමන්ගේ ජීවිතය උදා කරගන්න ඕන. ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිස නිරන්තරයෙන් සිහි කර කර සතුටු වෙන්න. එහෙනම් තමන්ට සසර පුරාවට සීලය දියුණු කරන, කල්යාණ මිත්‍ර ඇසුර දියුණු කරන, ධර්ම ශ්‍රවණය කරන, සිහිය වඩන උදාර වීරිය උපදවල දෙන මහා පුණ්‍ය සම්පත්තියක් තමන්ගේ ජීවිතේ උදා කරගන්න ලැබුණා කියලා, ඇති කරගන්න ලැබුණා කියලා. ඒ නිසා මේ මහා පුණ්‍ය සම්පත්තිය සසර පුරාවට මේ පින්වත් පිරිසට කෙලෙස් දුරු කරන මහා වීරිය උපදවාගෙන කෙලෙස් දුරු කිරීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එම් හේමාවතී පින්බර මෑණියන් විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙන්නේ. ක්‍රියාන්විත රාජකාරී යෙදී සිටියේදී මිය පරලෝකීය කුමාර සමරතුංග පින්බර පුතණුවන්ට පින් අනුමෝදන් කරන්න තමයි ප්‍රධාන බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රැස් කළගත්තු ඒ උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු,
ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනය හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට එම්හිමාවතී පින්බර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ක්‍රියාන්විත රාජකාරීදී සිටියදීම මේ උතුම් මනුෂ්‍ය වර්ගයා රකින්නට ඒ කටයුතු කළ මිය පරලෝකීය කුමාර සමරතුංග පින්බර පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, අනගාരികා මේරිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කේ විල්බර්ට් පියාණන්, කේ කරලිනා ආච්චි අම්මාට, එච් ප්‍රැන්සිස් මාමාට, ඒ වගේම කේ රාජා කමරසිරි පුතුණුවන්ට, ධම්මිකා බියට්‍රිස් ලේලියට, කේ ඇසලින් නෝනා සොයුරියට, එච් කරනේලිස් සොයුරියට, ඒ වගේම එච් යසරත්න පුතුණුවන්ට, එච් රොසලින් නෝනා සොයුරියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තරුසී සංජනා පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. කෞශික අකේශ පුතුණුවන්ට, ඒ වගේම කුමාර චන්දික පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාචික ධර්ම දාන සීල සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. එම් හේමාවතී පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කරන කියන දෙහැමි කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී මිය පරලෝකීය කුමාර සමරතුංග පින්වන්ත පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් දායකත්වයේ දරන්නට යෙදුන එම් හේමාවතී පින්වන්ත මෑණියන් ප්‍රධාන පිනැති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබට අපි ආරාධනාවක් කරනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් පින්වන්ත ඔබට උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න අවස්ථාව තිබෙනවා. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසලා දැනුම්වත් වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එhmenan මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් පිළිසඳර ඔබට සමීප කරමින් යලි අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.